බලන්න 2013 ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්තරේ තුන්වෙනි ව්‍යුහගත රචනා ප්‍රශ්නය. මේක අපිට කියනවා වාතය තුළ ධ්වනි වේගය v සහ නලය ආන්ත ශෝධනය E නිර්ණය කිරීම සඳහා වීදුරු නලයක් ජලය සහිත මිනුම් සරාවක් මීටර් කෝදුවක් සහ සංඛ්‍යාතය හර්ට්ස් 512ක් වූ සරසලක් දීලා තියෙනවා. වීදුරු නලය සම්පූර්ණයෙන්ම ජලය ගිල්වා ක්‍රමයෙන් ඉහළට ඔසවන විට ජල මට්ටමට ඉහළින් නලයේ උස පිළිවෙලින් 0.169 මීටර සහ 0.509 මීටර වන විට අනුනාදයන් අසන්න පුළුවන්. මේ ප්‍රැක්ටිකල් එක ඕගොල්ලන්ට මතකයි. තනි සරසුලකින් වාතයේ ධ්වනි වේගය සහ ආන්ත දෝෂය හොයපු ප්‍රැක්ටිකල් එක. මෙතෙන්දී අපි මේ ප්‍රස්ථාරකට ගියේ නෑ. අපි අරගත්තේ අනුනාද අවස්ථා දෙකයි. එකක් පළවෙනි අනුනාද අවස්ථාව අනිත් එක දෙවෙනි අනුනාද අවස්ථාව. ඒ කියන්නේ මූලික තාන්නයට සහ පළවෙනි උපරිතානයට අදාළ අනුනාද අවස්ථා විතරයි අරගත්තේ. මූලිකයේ හැඩය සහ පළවෙනි උපරිතානයේ හැඩයට අදාළ අනුනාද අවස්ථා විතරයි අරගත්තේ. අනුනාද අවස්ථා දෙකයි අරගත්තේ. අපි අනුනාද අවස්ථා 5ක් 6ක් අරගෙන පාඨාංග කීපයක් අරගෙන අනුනාද අවස්ථාවත් එක්ක දිග වෙනස් කරන ප්‍රස්ථාරයකට ගියේ නෑ. හේතුව ඕගලන්ට මෙතනත් පේනවා දැන්. මෙතන හැදෙන්නේ මූලිකයේදී හැදෙන්නේ පුඩු භාගයයි. පළවෙනි උපරිධානය වෙනකොට පුඩු 1/2ක් හැදෙන්න ඕනේ. දෙවෙනි උපරිධානය වෙනකොට පුඩු 2/2ක් හැදෙන්න ඕනේ. තුන්වෙනි උපරිධානය වෙනකොට පුඩු 3/2ක් හැදෙන්න ඕනේ. මූලිකයේදී භාගයයි 1/2යි 2/2 3/2 ඔහොම යන්න ඕනේ. ඒ කියන්නේ මෙයාගේ පුඩු ගාන යන්නේ පුඩු මේ දිගවල් යන්නේ භාගයේ 1/2 2/2 3/2 විදියට. ඒ කියන්නේ 1ට 3ට 5ට 7ට 9ට වගේ අනුපාතයට තමයි යන්නේ. එහෙනම් මේකේ මූලික අනුනාද අවස්ථාව සෙන්ටිමීටර් 15,16ක් වෙනවා. අපි හිතමු 15යි කියලා. දැන් මේකේ තියෙන සෙන්ටිමීටර් 16.9ක් කියලා. අපි හිතමු සෙන්ටිමීටර් 15ක් කියලා මූලික තානේ. එතන මූලික අවස්ථාව සෙන්ටිමීටර් 15 නම් ඊළඟ එක සෙන්ටිමීටර් 45ක් විතර වෙනවා. දෙවෙනි අවස්ථාව. තව පාඨාංග 3ක් ගන්න වෙනවා. ඊළඟ එකට ගියොත් 75ක් විතර වෙනවා. ඊළඟ එකට ගියොත් හතරවෙනි අවස්ථාවට ගියොත් 105ක් විතර වෙනවා. ඊළඟ එකට ගියොත් 135ක් විතර වෙනවා. ඒ කියන්නේ ඇත්තටම ගත්තොත් මම සෙන්ටිමීටර් 15 කියලා අරන්නේ. මේකේ තියෙන විදිහට ගත්තොත් පාඨාංග 5ක් ගන්නකොට අනුනාද දෙක සෙන්ටිමීටර් 150ක් විතර වෙනවා. එතකොට නලය අඩුම ගානේ සෙන්ටිමීටර් 150ක්වත් තියෙන්න ඕන. නලය උඩට යන්න ඕනේ සෙන්ටිමීටර් 150ක්. ආරම්භයේදී ගිලිලා තියෙන්න ඕනේ සෙන්ටිමීටර් 150ක්. එතකොට මුළු අවකාශය සෙන්ටිමීටර් 300ක් මීටර 3ක්. එහෙනම් පාඨාංක 5ක් 6ක් ගන්න ගියොත් මීටර 3ක විතර අවකාශයක් ඕනි වෙනවා අපිට. ඒක කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. අන්න ඒ ගැටලුව නිසා අපි ප්‍රස්ථාරයකට ගියේ නෑ. දෙවෙනි ගැටලුව තමයි අපි හොඳටම දන්නවා අනුනාදය හොඳටම ඇහෙන්නේ මූලිකයේදී විතරයි. පළවෙනි ප්‍රතිතාන වෙනකොට අනුනාද තීව්‍රතාවය අඩු වෙනවා. විස්තාරය අඩු වෙන නිසා. දෙවෙනි ප්‍රතිතාන වෙනකොට තවත් අඩු වෙනවා තීව්‍රතාවය. තුන්වෙනි එක යනවා තවත් අඩු වෙනවා. ඒතකොට ඇත්තටම ප්‍රැක්ටිකල් එක ලැබ් එකේ කරලා තියෙනවා නම් ඕගොල්ලෝ ඔයාලට මතක ඇති. මෙතන එන්ඩ පළවෙනි උපරිතාන මූලිකය පළවෙනි උපරිතාන දෙවෙනි උපරිතාන තුන්වෙනි උපරිතාන විදිහට අනුනාද විස්තර අඩු වෙන්න ගන්නවා. අනුනාදයේ විස්තර අඩු වෙන්න ගන්නවා. තීව්‍රතාවය අඩු වෙන්න ගන්නවා. ඔතන මම නිකමට ප්‍රස්ථාරකට ගියොත් උපරිතානත් එක්ක විස්තරය මූලිකයේදී මූලික අවස්ථාවේදී තමයි හොඳම විස්තරයකින් අනුනාද වෙන්නේ. ඊට පස්සේ විස්තරය අඩු වෙනවා. ඊට පස්සේ තවත් විස්තරය අඩු වෙනවා. ඒතර මේක තමයි මූලික අවස්ථාව. මේක පළවෙනි උපරිතාන අවස්ථාව. ওই දෙකේ තමයි හොඳටම ඇහෙන්නේ. මේවා හැම දැන් ඇත්තටම දෙවෙනි උපරිතානෙත් හරි අමාරුවෙන් අපි ලැබ් එකේදී අහන්නේ ප්‍රැක්ටිකල් එක කරද්දී. දෙවෙනි අනුනාද අවස්ථාවත් අපි හරි අමාරුවෙන් අහන්නේ. මූලිකේ නම් යන්තම් ඇහෙනවා. මූලිකේ නම් යන්තම් ඇහෙනවා. පළවෙනි උපරිතාන අවස්ථාව දෙවෙනි අවස්ථාව අපි හරි අමාරුවෙන් අහන්නේ. දෙවෙනි උපරිතාන අවස්ථාව ඇහෙන්නේම නැහැ. ඒතකොට පාඨාංග 5ක් ගන්නකොට ගන්න බෑ අනුනාද අවස්ථාව ඇහෙන්නේ නැහැ. ඒක නිසා ප්‍රායෝගිකව දෝෂ දෙකක් වෙනවා. එකක් තමයි ප්‍රායෝගික ගැටලු දෙකක් තියෙනවා මෙතන ප්‍රස්ථාරයකට යන්න බැරි. ඒ ගැටලු දෙක විසඳන්නම බැරි ගැටලු දෙකක්. හරිද? එක අවස්ථාවක් තමයි
එක අවස්ථාවක් තමයි විසඳන්න පුළුවන් උපක්‍රමයක් තියෙනවා ඉතින්. හරිද? එක අවස්ථාවක් තමයි ලක්ෂ 5ක් විතර ගන්න ගියොත් මේක මීටර 3ක් විතර අවකාශය අපිට ඕන වෙනවා. කියන්නේ තට්ටු දෙකක් විතර ඕනි ලැබ් එකේ ප්‍රැක්ටිකල් එක කරන්න. හරිද? දෙවෙනි අවකාශය තමයි දෙවෙනි ගැටලුව තමයි උපරිතන ඇහෙන්නේ නැති වෙන්න ගන්නවා. උපරිතන ඇහෙන්නේ නැති වෙන්න ගන්නවා. ඔය උපරිතන ඇහෙන්නේ නැති වෙන්න ගන්න ඇහෙන්නේ නැති ගැටලුව නම් විසඳන්න පුළුවන් එතනද දෝලනයක්ෂයක් වගේ දාලා එහෙම නැත්නම් ඇම්ප්ලිෆයර් එකක් එහෙම දාලා එහෙම පුළුවන්. හරි. හැබැයි ඉතින් අර අවකාශයේ ඉඩ වැඩියෙන් ගන්න එක ගැටලුවක්. ඊට වඩා ලේසි හරියට ප්‍රැක්ටිකල් එක කළා ලක්ෂ 2කින් උත්තරේ ගන්න එක. ලක්ෂ 5කට යන්නේ නැතුව. ලක්ෂ 2කින් උත්තරේ ගන්න එක ඊට වඩා ලේසි. හරි අපි ප්‍රශ්නෙට යමු. මේක අපිට රෝමිලකම් එකේ කියනවා පළමු වරට ඇසෙන අනුනාද අවස්ථාවේ තරංග ආකාරය එක ඒ රූපයේ අඳින්නලු. එක ඒ කියන්නේ මේ රූපය ඒකේ අඳින්නලු තරංග ආකාරය. පළවෙනියට ඇහෙන්නේ මූලිකේනේ. හරිද? මෙතන මතක තියාගන්න මෙතන අපිට බොහොම පැහැදිලිව කියනවා ආන්ත දෝෂය හොයන්න ඕනි කියලා. ඒ කියන්නේ ඒකේ වක්‍රාකාර ව්‍යා අපිට කියන ආන්ත දෝෂයක් තියෙනවා කියලා. ඒතකොට තරංගාකාරය අඳින්නයි කියලා දැන් කියද්දී නලයෙන් ඉවතට තරංගය අඳින්න සිද්ධ වෙනවා. මොකද ආන්ත දෝෂය හොයනවා කියලා මුලදී පටන් ගන්නවා. පළවෙනි වාක්‍යයේම තියෙන්නේ ආන්ත දෝෂය නිර්ණය කරන්න ඕනි කියලා. එහෙනම් ආන්ත දෝෂය තියෙනවා. තරංගාකාරය අඳිද්දී කවුරු හරි මේ නලයේ කෙළවරට විතරක් ඇඳලා එතනින් නතර වුණොත් වැඩේ වැරදි. ලකුණු හම්බ වෙන්නේ නැහැ. මොකද මෙයා බොහොම පැහැදිලිව කියනවා ආන්ත දෝෂයක් තියෙනවා කියලා. එහෙනම් මූලිකයේ හැඩය නලයෙන් ඉවතට යන්න ඕනි කොටසක්. ආන්ත දෝෂයට අදාළ කොටසක් යන්න ඕනි. ලකුණු කලේ නැතත් නලයෙන් ඉවතට ගිහිල්ලා තියෙන්න ඕනි ආන්ත දෝෂය. ඔන්න මූලිකයේ පළවෙනි අවස්ථාව රෝමිලකම් 1. ඊට පස්සේ අපිට කියනවා දෙවන වරට ඇසෙන අනුනාද අවස්ථාවේදී නලය ජල මට්ටම සහ තරංග ආකාරය B රූපේ අඳින්නලු. දැන් මම ජල මට්ටම නම් ලොකු වෙනසක් වෙන්නේ නැහැ නලය ඉස්සුවයි කියලා. හරිද? තරංග ආකාරය නලය ඔක්කොම අඳින්නයි කියනවා. දැන් බලන්න අපිට දීලා තියෙනවා පළවෙනි අවස්ථාවේ සෙන්ටිමීටර් 16යි දෙවෙනි අවස්ථාවේ සෙන්ටිමීටර් 50යි තුන් ගුණයක් විතර වෙලා. ඇයි එහෙම වෙන්න එපා මෙතන පුඩු භාගයයි මෙතනදී පුඩු එකමාරක් හැදෙන්න ඕන. එතකොට අනුනාද දිග තුන් ගුණයක් විතර වෙන්න ඕන. එහෙනම් මෙතන අනිවාර්යෙන් අපි නලය අඳිනකොට කලින් දිග වගේ තුන් ගුණයක්වත් දිග නලයේ ඇඳෙන්න ඕනි. නලයේ එසවෙලා තියෙන්න ඕනි කලින් වගේ තුන් ගුණයක් විතර. නලයේ එසවෙලා තියෙන්න ඕනි කලින් වගේ තුන් ගුණයක් විතර. තරංග හැඩය පුඩු එකමාරක හැඩයක් එන්න ඕන. තරංග හැඩය පුඩු එකමාරක හැඩයක් වෙන්න ඕන. එතනම් මතක තියාගන්න පුඩු භාගයක් මෙන්න මෙතනට වගේ එනවා. එතන මෙතන පුඩු භාගයයි ඉතුරු පුඩු භාගේ ඊළඟ පුඩු භාගය. ඔය වගේ එන්න ඕන. එතනත් ආන්ත දෝෂය අඳින්න ඕනි. ආන්ත දෝෂයේ නලයේ විස්කම්බෙත් එක්ක රඳා පවතින නලයේ අරයත් එක්ක රඳා පවතින මිනුම. එතන මෙන්න මෙතන ආන්ත දෝෂයට ආපු ප්‍රමාණයම තමයි මෙතනත් ආන්ත දෝෂෙ වෙන්න ඕන. ඊට පස්සේ රෝමිලකම් 3 කියනවා L2 සඳහා ඔබ ලබා ගන්නා මෙනු පැහැදිලිව එක B රූපයේ ලකුණු කරන්නලු. L2 කියලා මනින්නේ ද්‍රව මට්ටමින් ඉහළ තියෙන නලයේ දිගනේ. ද්‍රව මට්ටමින් ඉහළ තියෙන නලයේ දිග. එතකොට මෙන්න මේ ටික ආන්ත දෝෂය. හරිද? ඒ ටික ආන්ත දෝෂය. ආන්ත දෝෂය දඳින්න. ආන්ත දෝෂය E කියලා අපිට ගාන කියනවනේ මුලදී. හරි. B කොටසට කියොත් B කොටස කියනවා පළමු වරට ඇසෙන අනුනාද අවස්ථාව සලකමින් ධ්වනි වේගයේ V සඳහා ප්‍රකාශනයක් EFL1 ඇසුරෙන් ලබා ගන්නද. හරිද? B කොටසේ අපිට කියන්නේ පළමු වරට ඇසෙන අනුනාද අවස්ථාව සලකමින් ධ්වනි වේගය සඳහා ප්‍රකාශනය. මේ බලන්න පළමු වරට ඇසෙන අනුනාද අවස්ථාවේ අනුනාද දිග L1 ආන්ත දෝෂයේ E තියෙනවා. එතකොට පුඩු භාගයක් තියෙනවා නේද L1 ධන E විදිහට? L1 ධන E විදිහට පුඩු භාගයක් තියෙනවා. ඒ වගේ හතරක් තමයි තරංග ආයාමය වෙන්නේ. ඒ වගේ හතරක් තමයි තරංග ආයාමය වෙන්නේ. එහෙනම් පළවෙනි අවස්ථාවේදී තරංග ආයාමය. මේ B කොටසේ රෝමිලකම් එක අපි හදන්නේ
තරංග ආයාමයේ L1 ධන E වගේ හතරක්. එහෙනම් අපෙන් අහන්නේ වේගය v සමානයි f ලැම්ඩා. එහෙනම් අපිට අරගන්න පුළුවන් v සමානයි 4යි f වතාවක් L1 ධන E. 4යි f වතාවක් L1 ධන E. ඊට පස්සේ රොමිලකන් දෙකේ දෙවන වරට අනුනාද අවස්ථාව සලකමින් ධ්වනි වේගය සඳහා ප්‍රකාශනයක් EF L2 වැසුරින් ලියන්නලු. ඒකත් අර වගේම තමයි. රොමිලකන් දෙකේ දෙවෙනි අනුනාද අවස්ථාව ගත්තොත් අනුනාද දිග L2 ධන E. කියන්නේ මේ මුළු තරංග කොටසේ දිග L2 ධන E. ඒ L2 ධන E ඇතුලේ පුඩු භාගය ඒවා තුනක් තියෙනවා මේ. මෙතන පුඩු භාගයයි පුඩු භාගයයි පුඩු භාගයයි. පුඩු භාගය ඒවා තුනක් තියෙනවා. එහෙනම් ඕක තුනෙන් බෙදුවාම පුඩු භාගයක දිග එනවා. ඕක හතරෙන් ගුණ කරාම පුඩු දෙකක දිග එනවා. එහෙනම් ඒක තමයි තරංග ආයතන. ඊට පස්සේ යාටත් දාන්න v සමානයි f ලැම්ඩා. එහෙනම් අපිට නෝ v සඳහා ප්‍රකාශනයක් 4යි f බෙදීම 3 වතාවක් L2 ධන E. ඔන්න v සඳහා ප්‍රකාශ. ඊට පස්සේ රෝමිලකන් තුනේ B1 සහ B2හි ලද ප්‍රතිඵල භාවිතයෙන් v සඳහා ප්‍රකාශනයක් අරගන්නලු. L1 L2 සහ f ඇසුරින්. මොකක්ද අයින් කරන්න කියලා තියෙන්නේ? මේ දෙකෙන් අයින් කරන්න කියලා තියෙන්නේ කාවද? E1 අයින් කරන්න කියලා තියෙනනේ. E1 අයින් කරන්නයි කියලා තියෙන්නේ. මේ බලන්න. E1 අයින් කරලා උත්තරය ගත්තා නම් හරියනේ. මේ තුනේ ඉලක්කම් මෙහෙට පැන්නුවොත් අපිට මෙතනින් එනවා නේද? 3v සමානයි 4යි f වතාවක් L2 ධන E. මම මේක පළවෙනි සමීකරණය කියලා ගන්නම්. මේක දෙවෙනි සමීකරණය කියලා අරගන්නම්. මම දෙවෙනි සමීකරණය පළවෙනියව අඩු කරන්න. දෙවෙනියගෙන් පළවෙනි අඩු කරද්දී වම් පැත්තේ තියෙන 3v ගෙන් v එකක් අඩු වෙලා 2v ඉතුරු වෙනවා. දකුණු පැත්තේ පොදු සාධක 4f එළියට ගියාම L2 ධන E ගෙන් L1 ධන E අඩු වෙද්දී ඊට E අඩු වෙලා ගිහිල්ලා මෙතන L2 ඍණ L1 කියලා එකක් එනවා. එහෙනම් දෙකෙන් බෙදුවාම අපිට v අරගන්න පුළුවන් 2f වතාවක් L2 ඍණ L1. ඔන්න ධ්වනි වේගය සඳහා ප්‍රකාශනය. ඊළඟ කොටසේ කියනවා එනයින් v සහ e නිර්ණය කරන්නලු ගණනය කරන්නලු. v සහ e ගණනය කරන්නයි කියලා කියනවා. ධ්වනි වේගය ගණනය කරන්න පුළුවන් සූත්‍රය අපි දන්නවා. පද ටික ආදේශ කරන්න විතරයි තියෙන්නේ. උඩ අපිට දෙනවා L1 L2 ගේ අගයන් ටික. එහෙනම් මට v අරගන්න පුළුවන් 2යි සංඛ්‍යාතය හර්ට්ස් 512යි දිගවල් දෙනවා L2 0.5.9 0.5.9 ඕකෙන් අඩු කරන්න ඕනේ L1 0.169 එහෙනම් මෙතන සුළු කරාම එනවා දෙවාරයක් 512 වතාවක් 9ට 9 කැපිලා යනවා 10න් 6ක් 4යි 10න් 6ක් 4යි 4න් එකක් 3යි 0.34යි. එහෙනම් ඕක සුළු කරලා v අරගන්න පුළුවන් කීය දෙන්නේ? ධ්වනි වේගයේ 348.1 6ක් ms ඍණයක ඔන්න ධ්වනි වේගය. ඊට පස්සේ ආන්ත දෝෂෙත් හොයන්න ඕනේ. ආන්ත දෝෂෙත් හොයන්න ඕනේ. මේ ආන්ත දෝෂ හොයන්න පුළුවන් මෙහෙම. හරිද? ආන්ත දෝෂ හොයන්න පුළුවන් මේ අපි පළවෙනි සමීකරණේ v අරගත්තනේ. දෙවෙනි සමීකරණෙත් v තියෙනවනේ. ඔය දෙක සමාන කරන්න පුළුවන්නේ. අපිට අර උඩ v ආවා මෙතනින් v ආවා. දැන් ඔය ධ්වනි වේගය හොයලා මෙතනට ආදේශ කරලා එහෙම යන්න එපා ආන්ත දෝෂ හොයන්න. ඒතකොට ගණනය කිරීම ටිකක් සංකීර්ණ වෙනවා. හරිද?
පළවෙනි එකේ ආවා v සමානයි 4f වතාවක් L1 ධන e කියලා. ඊළඟට අපි අරගත්ත v සමානයි 4f බෙදීම 3 වතාවක් L1 ධන L2 ධන e කියලා. හරිද? ඉතින් ওই දෙක සමාන කරා නම් හරි. ওই දෙක සමාන කරද්දී අපිට අරගන්න පුළුවන් 4f වතාවක් L1 ධන e සමානයි 4f බෙදීම 3 වතාවක් L2 ධන e. 4f ට 4f කැපෙනවා 3 මෙහෙට දාපුවාම 3යි L1 ධන 3යි e සමානයි L2 ධන e. ඊව මෙහෙට දාද්දි 2යි e වෙනවා. එහා පැත්තේ L2 ඍණ 3යි L1 වෙනවා. එහෙනම් ආන්ත දෝෂ e අරගන්න පුළුවන් L2 ඍණ 3යි L1 බෙදීම 2. L2 50.09 0.5.9. ඕකෙන් අඩු කරන්න ඕනේ L1 ගේ 3 ගුණේ. මම ඕක 3ෙන් ගුණ කරලාම දාන්න. 9 වරක් 3 27න් 7 දානවා 3ක් ඉතුරුයි. මේ 2ක් ඉතුරුයි. 6 වරක් 2 6 වරක් 3 18යි 2යි 20න් බිඳුව දානවා 2ක් ඉතුරුයි. 3යි 2යි 5යි. 0.5.7යි. ඕක බෙදීම 2. එහෙනම් මේක සුළු කරාම e එනවා 0.0.2 බෙදීම 2යි. ඒ කියන්නේ 0.0.1 මීටර. ඒ කියන්නේ 1 මිලිමීටර. ඔන්න ආන්ත දෝෂ මිලිමීටර 1යි. ඊට පස්සේ C කොටස අහනවා C කොටස අහනවා සරසල සමග අනුනාද අවස්ථා කීපයක් සඳහා මිනුම් ලබා ගනිමින් ප්‍රස්ථාරක ක්‍රමයක් භාවිතයෙන් V සහ E නිර්ණය කිරීමට ශිෂ්‍යයෙක් යෝජනා කරාලු. එවැනි පරීක්ෂණයක් කිරීමේදී අවශ්‍ය තරම් මිනුම් සංඛ්‍යාව ලබා ගැනීමට ඇති එකිනෙකට වෙනස් ස්වභාවයෙන් යුක්ත අපහසුතාවා දෙක. ඕක අපි කතා කළානේ. ඕක අපි මුලදීම කතා කරේ. මේකෙන් ප්‍රස්ථාරක කියන්න බෑ අවස්ථා දෙකක් කියවලා විතරයි උත්තරේ ගන්න කියලා. හේතුව මොනවද? එතනත් එකිනෙකට වෙනස් දෙකක්නේ කතා කරේ. එකක් ඇහෙන්නේ නැහැ කියන එක. අනිත් එක ඉඩමදි කියන එක. පැති දෙකක ගැටලු දෙකක් අපි පෙන්නලා දුන්නේ. එහෙනම් ඒ දෙක මෙතන ලියන්න තියෙන්නේ. මොකද ලියන්න එපා. ඉතින් ඇහෙන්නේ නැහැ ඉඩමදි කියලා. ඔහොම. හරිද? අපි පළවෙනි දෝෂේ ලියමු මෙහෙම පළවෙනි ගැටලුව. අපි ඒක විස්තර කරලම ලියාගමු. උත්තරයට ගැලපෙන ටික අපි වෙනම highlight කරගමු. පළවෙනි එකට අදාළව ලියා ගන්න මෙහෙම. ප්‍රස්ථාරයක් ඇඳීමට ලක්ෂ 5ක් පමණවත් අවශ්‍ය වේ. ප්‍රස්ථාරයක් ඇඳීමට ලක්ෂ 5ක් පමණවත් අවශ්‍ය වේ. ප්‍රස්ථාරයක් ඇඳීමට ලක්ෂ 5ක් පමණවත් අවශ්‍ය වේ. අනුනාද දිග වැඩිවන්නේ එකට 3ට 5ට 7ට ආදී වශයෙන්ි. අනුපාතේ 1ට 3ට 5ට 7 ඔය වගේ අනුපාත එන්නේ. එක අනුපාත ලියන්න දන්නවනේ. දිග වැඩි වෙන්නේ 1ට 3ට 5ට 7ට ওই විදිහට ආදී වශයෙන්ි. අනුනාද දිග වැඩිවන්නේ 1ට 3ට 5ට 7ට ආදී වශයෙන්ි. වරහන් ඇතුළේ ඔන්නම් දාගන්න මෙහෙම පළවෙනි අවස්ථාවේ පුඩු තියෙන්නේ භාගයයි ඊළඟ අවස්ථාවේ පුඩු 1/4යි ඊළඟ අවස්ථාවේ පුඩු 2/4යි ඊළඟ අවස්ථාවේ පුඩු 3/4ක් වෙන්න ඕනි
3මාරයි ඊළඟ අවස්ථාවේ පොඩු 4මාරයි එතකොට 0.5 1.5 2.5 1ට 3ට 5 විදියට ගිහිලා තියෙනවා හරිද 1ට 3ට 5ට 7 ඒ කියන්නේ පුඩු භාගේ 1මාර 2මාර 3මාර ආදී වගේ එන්නේ එවිට පාඨාංක 5ක් පමණ ගන්නා විට පාඨාංක 5ක් පමණ ගන්නා විට අනුනාද දිග ඉතා විශාල වේ. අනුනාද දිග ඉතා විශාල වේ. හරිද? අනුනාද දිග ඉතා විශාල වේ. එතරම් උසක් ඇති මිනුම් සරාවක් එතරම් උසක උපකරණ සපයා ගැනීම අපහසුය. එතරම් උසක උපකරණ සපයා ගැනීම පහසුය. දැන් ওই විස්තරය මෙතන ලියන්න බෑනේ. ඔය විස්තරය මෙතන ලියන්න බෑනේ. ඔච්චර ලොකු විස්තරයක් මෙතන ලියන්න බෑ. එතකොට මෙතන අපි ලියන්න ඕනේ තනිපේලියක උත්තරයක් විතරයි. උත්තරේ වෙන්න ඕනේ. උත්තරේ වෙන්න ඕනේ මෙහෙම උත්තරයක්. එතකොට අනුනාද අවස්ථා කීපයක් ගන්නකොට අනුනාද දිගවල් ඉතා විශාල වෙනවා කියලා ලිව්වනම් ඇති. හරිද? අනුනාද අවස්ථා කීපයක් ලබා ගන්නා විට අනුනාද දිගවල් ඉතා වැඩි වේ. ඒක ලිව්වනම් ප්‍රමාණවත්. වරන් ඇතුලේ දාගන්න ඒක. ඒක තමයි උත්තරේ උතනට ලියන්න ඕනේ. අනුනාද අවස්ථා කිහිපයක් ලබා ගන්නා විට අනුනාද දිගවල් ඉතා විශාල වේ. ඒක තමයි පළවෙනි එකට උත්තරේ. ඊට පස්සේ දෙවෙනි එකේ අර තීව්‍රතාවය අඩු වෙන එක ලියන්න ඕනේ. එතන ලියාගන්න මේ පළවෙනි එකට උත්තරේ. දෙවෙනි එකට ලියාගන්න අනුනාද අවස්ථා ඉදිරියට ලබා ගැනීමේදී අනුනාද අවස්ථා ඉදිරියට ලබා ගැනීමේදී අනුනාද අවස්ථා ඉදිරියට ලබා ගැනීමේදී නිපදවන ධ්වනියේ විස්තාරය අඩුවන බැවින් නිපදවන ධ්වනියේ විස්තාරය අඩුවන බැවින් නිපදවන ධ්වනියේ විස්තාරය අඩුවන බැවින් ඇසෙන ශබ්ද තීව්‍රතාවය අඩුවේ. ඇසෙන ශබ්ද තීව්‍රතාවය අඩුවේ. ඇසෙන ශබ්ද තීව්‍රතාවය අඩුවේ.
එම නිසා එම නිසා එම නිසා තුන්වන හතරවන අනුනාද අවස්ථා ඇසෙන්නේ නැති තරම්ය. තුන්වන හතරවන අනුනාද අවස්ථා ඇසෙන්නේ නැති තරම්ය. එතන මේ අනුනාද දෙකත් එක්ක විස්තරයේ ප්‍රස්තාරය උන්නම් අදගන්න මේ තියෙන පළවෙනි අනුනාද අවස්ථාව ඒ වගේ තුන් ගුණයකින් විතර තියෙනවා දෙවෙනි අනුනාද අවස්ථාව පස් ගුණයකින් විතර තියෙනවා තුන්වෙනි අනුනාද අවස්ථාව එන්න එන්න මෙයාලගේ පළවෙනි අවස්ථාවේදී අධික විස්තරයක් සහිතව අනුනාදය සිද්ධ වෙනවා අධික විස්තරය සහිතව ඊට පස්සේ එන්න එන්න විස්තරය අඩු වෙනවා තුන්වෙනි වගේ එක වෙනකොට විස්තරය ගොඩක් අඩු වෙලා තියෙනවා හරිද ඔන්න මේ ප්‍රස්තාරය තඳක එතකොට දැන් ඔය දෙවෙනි එකේ ඔච්චර විස්තරයක් ලියන්න ඉඩ දීලා නැහැ හරිද එක රූලනේ දීලා තියෙන්නේ එහෙනම් අපි උත්තරේ ලියන්න ඕනේ ඔක සංක්ෂිප්ත කරලා අදාළම පොයින්ට් එක විතරයි අදාළම පොයින්ට් එකේ තමයි ගැටලුව තුන්වෙනි හතරවෙනි අනුනාද අවස්ථා ඇසෙන්නේ නැති වෙන්න පුළුවන් කියන එක හරිද එහෙනම් ලියාගන්න මේ ඉදිරි අනුනාද අවස්ථා ඇසෙන්නේ නැති විය හැක ඉදිරි අනුනාද අවස්ථා නොඇසේ ඉදිරි අනුනාද අවස්ථා නැසේ කියලා ගොනන් ඇති ඒක රෝණෙලි දීලා තියෙන්නේ ඉදිරි අනුනාද අවස්ථා නැසිය හැක හරිද